අපි දරුවනේ අද දවසේ ආරම්භ කරන්නේ ලම්බක නිර්මාණය. ලම්බකයක් නිර්මාණය. ඔන්න ඔය මාතෘකාව තමයි අද දවසේ මම කතා කරන්න තීරණය කරේ. ලම්බක නිර්මාණය. එහෙනම් හැමෝම ලියා ගන්න මාතෘකාව ලම්බක නිර්මාණය. ලම්බක නිර්මාණය. මේක තමයි මාතෘකාව වෙන්නේ. අද පන්තිය චුට්ටක් වෙලාසනින් පටන් ගත්ත දරුවනේ වෙනද අපි 6:00ට පටන් ගන්න. අද මගේ අවශ්‍යතාවයක් නිසා උදේ 6ට පටන් ගත්ත. සමහර අය තාම මේ නැත්තේ නේ. ඔහෙ උදේ පාන්දර නැගිටලා තාම නිදිමත මල විකාරෙන් ඇති ඉතින් නේද? මට හිතෙනවා. රෙද්දක් එහෙම ඔළුවෙන් පෙරවගෙන ෆෝන් එක පොඩියට මෙහෙම බලාගෙන ඇති නේ තනිය හැකින් වගේ. එන කම්මැලි කමෙන් වගේ. හරි නේද? රයිට්. තා පොට්ටකින් ඔය කම්මැලිකම් පැත්තකින් දාලා නිර්මාණ කරන්න ගන්න ඕන කව කට්ට ගන්න අතට. කව කට්ට අතට ගන්න. මොකද නිර්මාණ කරන්න බෑ නිදිමතින් හොඳ සිහියට එන්න S2 අරගන්න වැඩ පටන් ගන්න ඕන. හරි නේද? නිදිමතෙන් බෑ මේ වැඩේ කරන්න. බලන්න පැන්සල හොඳ ටූල් කරලාද අඩි රූල ළඟ තියද කව කටුව තියද උපකරණ ටික තියෙන්න ඕන. නැත්තම් දඩි පිටි ගාලා ගිහිල්ලා අරන් එන්න ඔය දාලත් දන්නේ නැහනේ. ඉක්මනට අරන් එන්න ළමයි. සමහර ළමයි එක එක තැන්වල ඕවා. හයි. එහෙනම් ඔන්න අපි වැඩේ පටන් ගමු ළමයි. ලම්බක නිර්මාණය. ලම්බක නිර්මාණය මං අවස්ථා කීපයක් යටතේ කතා කරනවා. ඕගොල්ලෝ මේක ඉගෙනගෙනත් ඇති, සමහර විට ඉගෙනගෙන නැති වෙන්නත් පුළුවන්. ලියා ගන්න එක යටතේ අංක 1. රේඛාවකට ලියන්න අංක 1 ළමයි. රේඛාවකට බාහිරව පිහිටි රේඛාවකට බාහිරව පිහිටි ලක්ෂයක සිට රේඛාවකට බාහිරව පිහිටි ලක්ෂයක සිට රේඛාවක බාහිරව පිහිටි ලක්ෂයක සිට එම රේඛාවට ලම්බක රේඛාවක් නිර්මාණය කිරීම. හරි. දැන් ළමයි මෙන්න අහගන්න මොකක්ද මේ කියන්නේ කියලා. මං මේක අඳින්න කලින් ඔයාලට මේකේ කියවෙන මේ අදහස චුට්ටක් කියලා ඉන්න. දැන් රේඛාවක් තියෙනවා. මෙන්න මේ වගේ රේඛාවක් තියෙනවා. අපි රේඛා අඳින්නේ නැහැ. ඔහොම අඩි රූල තියලා අඳින්නේ ළමයි. රේඛාවක් තියෙනවා. ඒ රේඛාවට බාහිර ලක්ෂයක මේ වගේ තැනක. නැත්තම් මෙහි උඩත් කවක් නැහැ. ඔන්න ඔය බාහිර ලක්ෂයක ඉඳලා අපි අද ඉගෙන ගන්නවා කොහොමද මේන්න මෙහෙම ලම්බකයක් අඳින්න කියලා. අපි කියමු මේ වගේ බාහිර ලක්ෂයක් ගත්ත කියලා. කොහොමද මෙතන ඉඳන් මෙතෙන්ට ලම්බකයක් අඳින්නේ? ආන්න එක තමයි අපි කියලා දෙන්න යන්නේ. තේරුණාද? හරි. එහෙනම් අපි කොහොමද අඳින්නේ කියලා දැන් බලමු. බලා ගන්න අඳින විදිය. මම ඉස්සෙල්ලම දරුවනේ සරල රේඛාවක් ඇඳ ගන්නවා. සරල රේඛාවක් ඇඳ ගන්න තමන්ට කැමති විදියකට ඇඳ ගන්න. ඔන්න මෙහෙම ඇඳ කියමු. ඔන්න ඔහම. ඔන්න ඔය සරල රේඛාවට මට ඕන මෙන්න මෙතන ඉඳලා ලම්බයක් අඳින්න මෙතන ඉඳලා. P කියන ලක්ෂයේ ඉඳලා AB සරල රේඛාවට ලම්බයක් අඳින්න තමයි මම මේ යන්නේ. හරිද? දැන් හැමෝම බලාගෙන නේද ඉන්නේ හොඳට? තමයි හැමෝම බලාගෙන දින්නේ? නෑ. ඔව් සර්. එහෙමයි කරන්නේ. ඉස්සෙල්ල AB සරල රේඛාව ඇඳා තමන්ට කැමති තැනකින් P ලක්ෂ්‍ය ලකුණු කරගත්තා. ටිකක් මේ රේඛාව මැදි වෙන්න වගේ ලකුණු කරගත්තා නම් හරි. දැන් ගන්නව ළමයි කව කට්ට අතට. අරගෙන ඉවර වෙලා P ලක්ෂයට තියනවා කව කටුවේ තුඩ. කොහාටද තියන්නේ? P ලක්ෂයට.
ඔන්න ඔය P ලක්ෂයට කවකටුවේ තුඩ තියලා මෙන්න මේ ඇඳලා තියෙන AB රේඛාව අපි මෙන්න මෙහෙම ඡාපයකින් කපනවා ළමයි. ඔන්න ඔහොම කපනවා. අර බලන්න කැපුණ නේද? තේරුණාද? P ලක්ෂයේ තියලා ඔයාලට කැමති දුරක් අරගෙන මේක මේම කපන්න. දැන් කැපුවට පස්සේ ඔය ඡාපයයි AB රේඛාවයි තැන් දෙකකදී කැපෙනවනේ. මම නැවත කියන්නම්. අපි නිල් පාටින් ඇඳපු ඡාපයයි AB රේඛාවයි මෙන්න මේ තැන් දෙකේදී කැපෙනවා. ඔන්න ඔය දෙකේදී කැපෙනවා. අන්නේ කැපෙන තැන් දෙකට නැවත කවකටුවේ තුඩ තියන්න. දුර අර වගේම වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් වෙනස් වුණාට කමකුත් නැහැ. මෙන්න මේ කැපිච්ච පළවෙනි තැනට කවකටුවේ තුඩ තියලා දැන් ඊට පල්ලෙහායින් මේන්න මේව ඡාපයක් ගන්න. ඊළඟ කැපිච්ච තැනට කවකටුවේ තුඩ තියලා ළමයි මෙන්න මේ ගහපු ඡාපේ කැපෙන්න. අර දුර වෙනස් කරන්න එපා. මේන්න මෙහෙම ඡාපයක් ගන්න. ඔන්නම ඡාපයක් ගන්නවා. දැන් ඔන්න ඔය ගහපු ඡාප දෙක කැපිච්ච තැනයි මෙන්න මේ කැපිච්ච තැනයි මෙන්න මේ P ලක්ෂයයි දැන් අඩියෝල තියලා යා කරල්ලම මේන්න ආන්න එහෙමයි යා කරන්නේ. දැන් අන්නේ යා කරපු රේඛාව AB ට ළමයි හරියටම ලම්බයි. ඒ කියන්නේ අංශ 90ක් වෙනවා. AB ට ලම්බයි. තේරුණාද කියපු එක? ඔච්චර තමයි කරන්න තියෙන්නේ. මීට වඩා දෙයක් නැහැ. දැන් අඳින්න ගමු. මතකද දන්නේ හරි. දැන් පටන් ගමු. ඉස්සෙල්ලා අඳින්න AB රේඛාව. අපි ස්ලෝ මෝෂන් එකකුත් අඳිමු ඔයගොල්ලොත් එක්ක. අඳින්න AB රේඛාව. තමන්ට කැමති විදියට බැඳ ගන්න. AB කියලා නම් කරගන්න. මේ හරියෙන් P ලක්ෂෙත් තියාගන්න. හරිද? දැන් P ලක්ෂයට කවකටුවේ තුඩ තියාලා Pට කවකටුවේ තුඩ තියාලා අන්න අර AB රේඛාව තැන් දෙකකින් මෙහෙම කපන්න. අන්න අර ඔන්නව කපන්න. කැපෙන තැන් දෙකක් එන්න ඕන ළමයි. භාගෙට ඡාප අඳින්න එපා. චුට්ටක් ඉක්මන් කරන්න. කරලි ඉවරයි සර්. නියමයි. දැන් මෙතනින් එහාට අපි තෝරගන්නවා මෙන්න මේ ලක්ෂ දෙක මෙන්න මේ දෙක. මේ කැපිච්ච තැන් දෙක. මේ තියෙන එක. මේ තියෙන අනිත් එක. ඒවට තිත් තියන්න එපා ළමයි. මේ සර් තිත් කිව්වා වගේ හොඳේ. ඕගොල්ලෝ තිත් තියන්න එපා. මම මේ ඔයාලට අඳ ගන්න පහසුන තිත් තියන්නේ. දැන් මෙන්න මේ A ලක්ෂයට කවකටුවේ තුඩ තියලා පහලින් ඡාපයයි B ලක්ෂයට කවකටුවේ තුඩ තියලා ඒක කැපෙන්න ඡාපයයි ගහන්න. ඒ දුර වෙනස් කරගන්න එපා ළමයි. right. දැන් ඕකේ ආ කරන්න පීටර්. එච්චරයි තියෙන්නේ. කැමති දුරකින් අදින්න. ඔව් කැමති දුරකින් අදින්න. මෙතන ඉඳලා කැමති දුරක් අරන් අදින්න. හැබැයි ඒ ගත්ත දුර වෙනස් නොකර මෙතන තියලා කපන්න. ඉවර නම් කියක්. ඉවරයි සර්. right. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. සර් කියලා දීපු ටික ඕගොල්ලොට පැහැදිලිද? ඒ කියමු දීපු ටික.
right. අනිත් අය ඔව් පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. සර් කෙලින් ආවේ නැත්තම් වැරදි. කෙලින් නෙවෙයි මේක ලම්බක වෙන්න ඕන ලම්බකව. සුජු කෝණී මුල්ලක් තියෙන්න ඕන. මෙන්න මෙහෙම. ආනරම. හරියට සුජු වෙන්න ඕන. එහෙම හරියට එන්නේ නැත්තම් ඕගොල්ලෝගේ දෝෂ ටිකක් තියෙනවා ළමයි. ඒව හදා ගන්න ඕන. හරිද? දෝෂ මග අරගෙන වැඩේ කළා ඉවරද? තව තියද කරන්න? ළමයි මේ ටික මකන්නද? ඉක්මන් කරමු. කියන්න. මකන්නද? හා සර්. මෙයා මකනවා. ආ සර්. හරි. අපි ඊළඟ එකට යමු ළමයි. ලියා ගන්න දෙවනි ලම්බක නිර්මාණය. පරක්කු වෙලා ආපු අය මෙතන ඉඳලා හරි ලියා ගන්න පුතේ. ලියන්න අංක 2. රේඛාවක් මත ලියන්න දෙවනි ලම්බක නිර්මාණය. රේඛාවක් මත ලක්ෂයක සිට රේඛාවක් මත ලක්ෂයක සිට රේඛාවක් මත ලක්ෂයක සිට එම රේඛාවට ආයි කියන්නකො සර් පොඩ්ඩක්. ඔන්න නැවත අහගන්න. රේඛාවක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බක රේඛාවක් නිර්මාණය කිරීම. හරි. දැන් අහන්න ඉන්න. ඒකේ කරන්නේ මෙහෙමයි. අඳින්න කලින් දල සටහනක් ඇදලා පෙන්නන්න රේඛාවක් තියෙනවා ළමයි. ඔන්න ඔය රේඛාව මත ලක්ෂයකදී අපි කියමු x කියලා. අන්න එතෙන්දි ලම්බකයක් අඳින්න ඕන මෙහෙම. දැන් අපි කලින් ඇන්දේ බාහිර ලක්ෂයක ඉඳලා ලම්බයක් නේ. දැන් අඳින්නේ රේඛාව මත x ලක්ෂයට ලම්බයක්. මෙහෙම ඒක කරන්නේ. ඔන්න බලාගන්න. අපි ඉස්සෙල්ලම රේඛාවක් නිර්මාණය කරගන්නවා. සරල රේඛාවක්. ඒකට නම් තබමු AB කියලා. AB රේඛාව ඇද්දා. දැන් මට ඕන දරුවනේ මෙන්න මේකේ මෙන්න මෙතෙන්ට ලම්බයක් අඳින්න. මෙන්න මෙතෙන්ට x ට. මට x ට ලම්බයක් අඳින්න ඕන. right. කොහොමද අඳින්නේ? සරෝග මාරලේදී අඩි රුල තිව්ව ගැහුව ඇන්දා. එහෙම බෑ. හොරට අඳින්න බෑ ළමයි. මේක අඳින්න ඕන ජ්‍යාමිතික උපකරණ භාවිතා කරලා කවකටුව භාවිතා කරලා. right. මම දැක්ක එක අවුරුද්දක විභාගෙට අහලා තියෙනවා ඔබ දන්නා ජ්‍යාමිතික උපකරණ දෙකක් සඳහන් කරන්න. නැත්නම් නිර්මාණ භාවිතයේදී ලබා ගන්නා ජ්‍යාමිතික උපකරණ. සමහර ළමයි රටේ නැති ඒවා ලියලා තිබුණා. ළමයි ජ්‍යාමිතික උපකරණ වලට ලම්බ කැටය නේ. ඔන්න ඔය වගේම ලියලා තිබුණා. ජ්‍යාමිතික උපකරණ මෙන්න මේ වගේ ඒවට කව කටුව
අඩි රූල සමහර අය පැන්සලත් ලියලා තිබුණා. ජ්‍යාමිතික උපකරණ සමහර අය පෑනත් ලියලා තිබුණා. ළමයි මේ ජ්‍යාමිතික උපකරණ කියන්නේ පැන්සල පෑන නෙවෙයි අඩි රූල කවකටුව විහිද චතුරස්‍රය ආන්නේ වගේ වට කියනවා ජ්‍යාමිතික උපකරණ කියලා. කවකටු පෙට්ටියේ තියෙන ඒවා තමයි. නැත්තම් බොලාලියාවි මකන කෑල්ලයි කටර් එකයි සර් ඒකත් කවකටු පෙට්ටියේ තියෙනනේ අපි ලිව්වා. නේ? ඒව නෙවෙයි මේ නිර්මාණයම භාවිතා කරලා මේ අඳින්න භාවිතා කරන උපකරණ වලට කියන ජ්‍යාමිතික උපකරණ. හරි නේද? නැත්නම් ඉතින් හිතන ඒවා ලියලා එහෙම ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් අපි බලමු කොහොමද x ලක්ෂයට ලම්බයක් අඳින්නේ කියලා. ඔන්න අහගන්න පියවර. AB රේඛාවක් ඇඳලා x ලක්ෂය ලකුණු කරා. ලකුණු කරලා ඉවර වෙලා මෙන්න කරන වැඩේ. අපි කව කට්ටට ගන්න ටිකක් පොඩි දුරක් ගන්න ළමයි. මේ දෙක අතරේ පොඩි දුරක්. ගොඩක් ගන්න එපා. අරගෙන ඉවර වෙලා කව කට්ටේ උඩ තියෙන x ලක්ෂයට. තියලා අන්නර ගත්තු දුරෙන් AB රේඛාව මෙන්න මෙහෙම කපන තැනකදී අර බලන්න අර කැපුනේ ඒ දුර වෙනස් නොකර අනිත් පැත්තටත් මෙන්න මෙහෙම ගහලා කපනවා අර කැපුනේ දැන් අන්න එහෙම කැපිච්ච තැන් දෙක නැවත කව කටුවේ උඩට අරගෙන මෙන්න මේ කැපිච්ච තැන අරගෙන දැක්කද පොඩ්ඩක් දුර වැඩි කරලා චුට්ටක් දුර වැඩි කරන්න ළමයි මෙන්න මේ කැපුණු තැනට තියලා ඉහළින් චාපයයි ඊළඟට මේ කැපිච්ච තැනට කව කටුවේ උඩ තියලා මෙයා කැපෙන්න නැවත ගහනවා ඉහළින් චාපයක් ඔය අඳිනකොට කව කට්ට අරගෙන මේ දඟලවන්න එපා ළමයි උත්තරේ එකක් නෑ රයිට් ඔන්නම ගහලා දැන් ඔය කැපිච්ච තැනයි x ලක්ෂයයි යා කරා නිවැරදි ඇඳනම් මෙතන හරියට ලම්බයි ළමයි. ඔන්න අපි නිවැරදිව ඇඳලා තියෙනවා. තේරුණාද නැද්ද? ළමයි understand? තේරුණාද? නෑ. තේරුණා කතා කරන්නේ මේ ළමයි. ගෝණි බිල්ල. හරි. එහෙනම් අඳින්න පටන් ගමු. මං හිතන්නේ මාත් එක්කම ළමයි මේක ඇඳලා ඉවර ඇතිනේ. මට හිතන ගොඩක් ළමයි ඇඳලා ඉවර ඇති කියලා. සෙතුම් ලිපියක ඇඳලා ඉවරයි නේද? එනුරි මේක ඇඳලා ඉවරයි නේද වෙලාවකට? ඔව් සර්. තේරෙන්නේ නැත්නම් කියන්න තව එක සැරයක් කියලා දෙන්නම්. ගීෂානි වරද right good ඔයාලට අද දවල් වෙද්දී ඔයාලගේ මේ මාසේ අංක ලබා දෙනවා ළමයි ලබන සතියේ සෙනසුරාදා පන්තියට එනකොට අනිවාර්යෙන්ම අංකේ තියාගන්න ලබන සතියේ සෙනසුරාදා වෙද්දී ඔයාලට 21 විතර රට ආරින නිසා මොකක් හරි ක්‍රමවේදයකින් අංක ලබාගෙන ඉවර කරන්න ලබන සතියේ මම අංක දෙන්නම් අද අංක දෙන්නම් ලබන සතිය වෙද්දී අපේ හැමෝම අංක ඇතුළත් කරලා පන්තියට එන්න බ්‍රහස්පතින්ද නම් ගැටලුවක් නැහැ සෙනසුරාදා වෙද්දී අනිවාර්යෙන්ම අංකය සටහන් කරගන්න නම ඉස්සරහින් සර් ඔව් කියන්න පුතේ සර් ඔය උඩ චාපෙට උඩට ඉරන් ඕනේ මේකටද මේ උඩට ගියපු කොටසටද ඩක්කයි චාපය ඇදින හිට පන්නනවයි. ඒක පුතේ උඩට ගියා එහෙම ප්‍රශ්නයක් නැහැ. එතනින් නැවැත්තුවත් ගැටලුවක් නැහැ. හරි ඔන්න මම තායක සැරයක් කරලා පෙන්නනවා. මේ අහගන්න ඕන පවින්නේ හොඳ හැටි අහගන්න. ඔන්න AB රේඛා ඛණ්ඩේ මම x ලක්ෂයට චාපයක් ලම්බයක් අඳින්න යන්නේ. හරිද? දැන් කව කට්ටේ තුඩ x ලක්ෂයට තියුවා. අපි මේ කෙටි දුරක් ගන්න ළමයි මේක මහා දුරක් ගත්තොත් මෙහි අඳින්න බෑනේ. එළියනේ. පොඩි දුරක් ගන්න කියන්නේ ඒකයි. x ලක්ෂයට තියලා මෙන්න මෙහෙම දෙපැත්තෙන් කපනවා AB රේඛාව. මේ පැත්තෙන් කපනවා
ඒ දුර වෙනස් නොකර මේ පැත්තෙනුත් කපනවා. හරිය පවින්? ඕක හරිද? දැන් අන්නේ කැපිච්ච තැන් දෙකට කව කට්ටේ උඩ තියලා දුර පොඩ්ඩක් වැඩි කළා යහුවා ඉහළින් තාපයක්. මෙන්න මේ කැපිච්ච අනිත් තැනට තියලා ඒ දුර වෙනස් නොකර කපන්න. එච්චරයි. හරි සර් තේරුණා. හරිනේ? right. තව නොතේරුණු අය ඉන්නවද? නෑනේ. right. අවශ්‍යයට අපි රෙකෝඩින් එක දෙන්නම්. අපි ඊළඟ එකටත් යමු නේ ළමයි. කාලය පියවා යනවා වේගී. ඔන්න මකනවා. right. ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. දැන් මගේ එක දරුවෙක් කව සර් මේක ඉර උඩට යන්න ඕනද? ඒක ප්‍රශ්නයක් නෑ. ඕන විදියකට ඉර උඩට ගියත් කමක් නෑ. ඉර යටට ආවත් කමක් නෑ. බීට වඩා එහා ගියොත් එතකොට බොල ගන්න කොහොම මේ තැන් දෙක? බීට වඩා එහාට යන්න අඳින්න එපා. මේ පොඩි දුරක් ගන්න. බීට වඩා එහා ගත්තොත් අයිත් මේ රේඛාව දික් කරන්න වෙනවා. හරිනේ? right. මම කැමතියි ඕගොල්ලෝ මයික් එක ඔන් කරලා ඩිරෙක්ට් ප්‍රශ්න අහනවට මැසේජ් දැම්මහම ඕගොල්ලෝ ඔය එවන පුරුටු ගීත මැසේජ් මට කියවන්න බෑ. මගේ නේ ඩට් ටිකක් තිරි වැටෙන ওই මැසේජ් කියවලා. ඒ රටේ නැති ඒවා කියන්නේ කෑලි අඩුවෙන් තමයි එවන්නේ. මේ මට මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ළමයි. හරි. ඊළඟ ලම්බක නිර්මාණය. ලියා ගන්න අංක 3. ලියන්න අංක 3. සරල රේඛා ඛණ්ඩයක සරල කරපු මේක කියලා දෙන්නකෝ. මොකද පුතේ? කලින් කරපු මේ රේඛා නිර්මාණය කියලා දෙන්නකෝ. කලින්ම කරපු එකද? පටන් ගද්දි කරපු එකද? නෑ නෑ දෙවෙනි මේ රේඛා නිර්මාණය. මේකද? ඔව් සර් මට සිග්නල් නැතුව ඉදීමා. ඔයාලා හං හිටියේ නැද්ද මේක උගන්වනකොට? ඒක පන්තියෙන් ලියුණානේ. ඒකනේ දැන් මේ නැවත නැවත කීප සැරයක් කරන්න ගියාම හරි ගැටලුව. අපිට කාලයක් මේ වෙනෝනේ මම රෙකෝඩින් එක දාන්නම් නැවත බලලා කරන්න. හරිද? දැන් මේ මං හරි තව එක සැරයක් මේක කියන්න ටක් ගාලා බලා ගන්න. අහගන්න ඕනේ. මේ 6ට පන්තියට පටන් ගන්නකොට දැන් තමයි ළමයි ටික තේරෙන්නේ. දැන් මේ ඔයාලා අහගන්න සිග්නල් නැති ප්‍රශ්නයක් වුණොත් මම රෙකෝඩින් එක දෙන්නම්. මොකද නැත්තම් අපේ අනිත් ළමයිට ඕක ලොකු ගැටලුවක් වෙනවා. එකම දේ දෙතුන් සැරේ කරන්න ගියාම. AB රේඛා ඛණ්ඩයක් ඇඳා බලා ගන්න. මෙන්න මේ රේඛා ඛණ්ඩය අපි ලම්බකයක් අඳින්න ඕන මෙන්න මෙහෙම. මෙහෙම ලම්බයක් අඳින්න ඕන. ඒ ලම්බයක් අඳින ක්‍රමවේදය තමයි කියලා දෙන්නේ. මට ඕන මෙන්න මේ x කියන තැනට ලම්බයක් අඳින්න. x ට ලම්බයක් අඳින්න ඕන. ඒක අඳින්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා AB රේඛාව ඇඳා. කාටත් පුළුවන් රේඛාවක් අඳින්න. ඊළඟට ඔයාලා කැමති තැනක දරුවනේ x ලකුණු කරගන්න. දැන් මෙන්න මේ x ට කවකටුවේ උඩ තියලා පොඩි දුරක් අරගෙන AB රේඛාව තැන් දෙකකින් කපන්න. මෙහෙම. ඔන්නව තැන් දෙකකින් කපනවා. කපලා ඉවර වෙලා කැපිච්ච තැන් දෙකට නැවත කවකටුවේ උඩ තියලා දුර පොඩ්ඩක් වැඩි කරගෙන ඉහළින් චාපයක් ගන්න. ඊට පස්සේ අනිත් කැපිච්ච තැනට කවකටුවේ උඩ තියලා මේන්න මෙහෙම මේ චාපේ කපන්න. හරිද? දැන් ඔන්න ඔය කැපිච්ච තැනයි x ලක්ෂයයි යා කරන්න. දැන් මේක අනිත් ළමයිට ඇති වෙලා ඇති මේක තුන්වෙනි සැරේ මේ කියලා දෙන්නේ. ඔන්න ලම්බය ආවා. ඔක තමයි අපි යන්නේ. ඔව් කියන්න. අර සුදු ගෝණයක් දාලා තියෙන එක දාන්න ඕනද? ඔව් අනිවාර්යෙන්. ඒතර ලම්බය කියලා දාන්න තමයි සුදු කෝණී මුල්ලක් දාන්නේ. හරි නේද? right. කමක් නෑ පුතේ. වීඩියෝ එක බලලා අඩුපාඩු හදා ගන්න. දැන් මෙතෙන් සිට හරියට අහන් ඉන්නකෝ. ඔන්න මම ඊළඟ එකට යනවා. ලියන්න අංක 3. මම අංක 3 ටිකක් කියවුව නේද පුතේ? නෑ සර්. සරල රේඛා ඛණ්ඩයක තුන්වෙනි ලම්බය.
සරල රේඛා ඛණ්ඩයක ඛණ්ඩයක අන්ත ලක්ෂයක සිට අන්ත ලක්ෂයක් අන්ත කියන්නේ අගිස්ස අන්ත ලක්ෂයක සිට අන්ත ලක්ෂයක සිට එම රේඛාවට අන්ත ලක්ෂයක සිට එම රේඛාවට අන්ත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බක රේඛාවක් නිර්මාණය නැත්නම් ලම්බයක් නිර්මාණය එම රේඛාවට ලම්බයක් නිර්මාණය ලම්බයක් නිර්මාණය ලම්බක එම රේඛාවට ලම්බයක් නිර්මාණය හරි දැන් මීටරේ දාලා අහන් ඉන්න එක සැරයයි කියලා දෙන්නේ මොකද මේක කලින් එක සැරයක් කියලා දීලා තියෙන නිසා හරිද මම ඇද ගන්නවා ළමයි රේඛාවක් AB රේඛාව බලන්න මට මෙන්න මේ AB රේඛාවේ මේ AB රේඛාවේ B ලක්ෂය අපි කියන්නේ මේකට අන්ත ලක්ෂයක් කියලා. මේ B ට කියන්නේ අන්ත ලක්ෂය, අගිස්සේ තියෙන ලක්ෂය. මෙන්න මේ B කියන අන්ත ලක්ෂයයි A කියන අන්ත ලක්ෂයයි ගත්තොත් මට B කියන අන්ත ලක්ෂයට අඳින්න ඕන ලම්බයක්. ඒ ලම්බකේ අඳින්නේ දරුවනේ මෙහෙමයි. මේක කලින් අපි යන්න ගිය සතියේ අපි මෙන්න මේ රේඛාව ළමයි කැඩීලකින් පොඩ්ඩක් දික් කරගන්න. මතක ඇති ඔයගොල්ලන්ට කරා මේක. කැඩීලකින් දික් කරනවා. දික් කරලා ඉවර වෙලා කවකටුව අරගෙන පොඩි දුරක් ගන්න කෙටි දුරක් අරගෙන B ලක්ෂයේ ඉඳලා මෙන්න මේ එළියට දික් කරපු කැඩීරයි ආන්න එක කැපෙන්න ඡාපයකුයි AB රේඛාවේ අනිත් පැත්ත තියෙනවනේ ඒක කැපෙන්න ඡාපයකුයි ඡාප දෙක දෙපැත්තට ගහ ගන්නවා. හරිද? ඊළඟට කරන්නේ මෙන්න මේ කැපිච්ච තැන් දෙක මෙන්න මේ නිල් පාටින් කැපිච්ච තැන් දෙකේ එක තැනකට කවකටුවේ තුඩ තියලා දුර පොඩ්ඩක් වැඩි කරලා ළමයි ඉහළින් ඡාපයක් ගන්න. ඊළඟට මේ කැපිච්ච තැනට කවකටුවේ තුඩ තියලා මේක මෙහෙම කපනවා. දැන් ආන්නේ කැපිච්ච ඡාප දෙකයි B ලක්ෂයයි අපි යා කරනවා. ඔන්නෝම යා කරනවා. මෙන්න මේක ලම්බයි ළමයි. මේක ලම්බයි. ඕක තමයි අපි අඳින්න පටන් ගත්තේ. ඇඳ ගන්න. ඕක මතක ඇති ඕගොල්ලොන්ට සමාන්තර රේඛා නිර්මාණය කරද්දී ඇඳ අපි. අංක 4 පතයට ඇඳ නේද? මතක නැහැ? ඔව් සර්. හරි. මේක අඳින්න. කරලි ඉවරයි සර්. ළමයි මේ ඔයාලට ඕන නම් ඔය විදියටම A ලක්ෂයටත් ලම්බයක් අඳින්න පුළුවන් මෙහෙම. ඕන්නේ නැහැනේ එකක් අඳින්න තේරෙනෝනේ. හැබැයි ඕගොල්ලෝ මේව මතක තියාගන්න ඕන නිර්මාණ. මේවා හරි වටින පාඩම්. ඉස්සරහට යද්දී හැමෝම මේ නිර්මාණ හොඳට කරන්න හරි ලේසි ළමයි. ක්‍රමවේදය අල්ලගත්තාම ආසයිනේ.
කව කටුවෙන් අඳින්න තියෙන්නේ. තේරුම් අරන්. උවමනාවෙන් කරන්න ඕන කවුරුත්. අපි ඊළඟ ලම්බකයටත් යමුද ළමයි? යන්නේ. හරි. අපි යමුනේ. එක තැන රැඳෙන්න බෑ මෙච්චර වෙලා. ඔන්න මකනව ළමයි. මලිත් හරිද මේ ටික ලියාගත්තද? ඔව් සර්. right. අන්තිම ලම්බකය. මේ වෙනකොට ලම්බක 4ක් කියලා දුන්න ඔය හතරම ළමයි එක වගේ. ඇති දෙයක් නෑ. හතර වර්ගයක් තිබුණට සේරම එක වගේ. දෙපැත්තෙන් කැපුවා උඩින් කැපුවා. එච්චරයි. දෙපැත්තෙන් කැපුවා උඩින් කැපුවා. ගැහුවා ඉර. එච්චරයි. ඔය හැම ලම්බකේම තියෙන්නේ ඕක තමයි. දෙපැත්තෙන් කැපුවා ඒ දෙක හරහා මෙම ගැහුවා ලම්බේ. යමු ඊළඟ එකට. අංක 4. සරල රේඛා ඛණ්ඩයකට ලම්බ සමච්ඡේදකය නිර්මාණය කිරීමෙන්. සරල රේඛා ඛණ්ඩයකට ලම්බ සමච්ඡේදකය නිර්මාණයෙන්. ලම්බ සමච්ඡේදකය නිර්මාණයෙන්. මේකත් අපේ ළමයි අහලා තියෙනවා. ඔයාලට මතක ඇති මූලික පතවල දෙවනි පතය ලම්බ සමච්ඡේදකය. ඒකම තමයි මේ අඳින්න තියෙන්නේ. සර් අඳින්න කලින් ඕගොල්ලෝ ලම්බ සමච්ඡේදකයක් ඇඳ ගන්න. දන්නවනේ අඳින්නනේ. right. එහෙනම් ඔන්න ඒකත් ළමයි එක්තරා විදියක ලම්බකයක් තමයි. ලම්බ සමච්ඡේදකය. ඒ හා B ලක්ෂණ එක තෝරගත්තා. right. අපිට ඉතින් මේ පාඩමේදී බහුලවම ඕන මෙයානේ. මේකෙන් තමයි දාන වැඩ ටික දාන්නේ. ওই ඡාප ගහණය. මෙයා තමයි මේකේ නිර්මාණශීලීම උපකරණය. කව කටුව. ඔයගොල්ලෝ හොඳ කව කටුවක් ළමයි ගන්න. කව කටුවක් නැති අය කව කටුවක් අරගෙන ඒක සුරක්ෂිතව තියාගන්න. ඒ තරම් වටිනවා. හැබැයි හොඳ කව කටුවක් ගන්න. සමහර අය කව කටු තියනවා අඳිනකොට විසි වෙනවා. අඳින අය නෙවෙයි කව කටුවේ බාහුව දෙක තමයි විසි වෙන්නේ. පැන්සල් එහෙමනේ. අරේ මෙහි ඒත් ගානක් නැහැ. ඔහේ අඳිනවා. සමහර අයගේ මේවා නිකන් මේ චිත්‍රපන්ති වල අඳින චිත්‍ර වගේ. එක රේඛාවක් නැහැ. නේ පාට කළා අඳින. එහෙම අඳින්නේ නැහැ ළමයි නිර්මාණ. ගෙදරනේ ඉන්නේ. හොඳට කටර් එක දාලා පැන්සල හොඳට උල් කරගන්න. නැත්තම් පිහියක් අරගෙන උල් කරගන්න. හොඳට උල තියාගන්න. හරිද? හොඳට උල තියාගන්න සිහින් තුඩක්. මේ විදිහට ලස්සනට අඳින්න ඕන අඩුව තියලා. හරිද? සමහර අය මේ වැන්දාව මෙන්න මෙහෙම පාට කරනවා. ඕ මේ මෙලෝරහක් නෑ. එහෙම අඳින්නේ නෑ ළමයි. ලස්සනට කරන්න ඕන. මේ වැන්දට පස්සේ තනි රේඛාවෙන් අඳින්නත් ඕන. ඊළඟට මේව මක අඳින්නෙත් නෑ ළමයි. හරි? වන් ෂොට් අඳින්න ඕන. ඔන්න ලම්බ සමච්ඡේදකය යන්න. මේක අඳින්න දන්නව හැමෝම. මේකයි මම මේ කතා කරන ගමන් යන්නේ. දන්න නැති අය ඉන්නවද ලම්බ සමච්ඡේදකය අඳි? මම හිතනවා කවුරුත් දන්නවා කියලා. කී සතිය කරානේ. හරිද ළමයි? ඉවරද? මම දැන් වැඩක් ප්‍රශ්නයක් කරන්න යන්නේ මේ ඉගෙනගත්තු ටිකේ. අපිට ලබන සතියේත් කොහොමත් කරන්න වෙනවා මේ පාඩම ඉවර කරගන්න බෑ අද. වැඩ තියෙන ගොඩක්. ලියන්න ප්‍රශ්නයක්. ලියමු. චස්මිකා ඉවර කළාද තියෙන්නේ? බිනුර පොඩ්ඩක් ඉන්නකෝ තාම අඳිනවා. ඉවරයි සර්. දවීෂ ඉවරද? ඉවරයි සර්. හරි සර් ඉවරයි. ආන්සර් පොට
කෞශල්‍ය මට හුරු නෑනේ නම. නමේ කෑල්ලද දන්නේ නැහැ තියෙන්නේ. කෞශල්‍ය සර් පන්තිය ටික වෙලා ගියාම කට් වෙනවා ඕනේ සර්. සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැති පුතේනේ. ජොයින්ට් වෙන්න බැරි වෙනවා සර්. වෙන හේතුවක් නැහැ පුතේ. අපි මෙහෙන් කිසි මුකුත් කරලා නැහැ. දැන් මේ එක දිගටම උදේ 6 ඉඳලා සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නෝ බහුතරයක්. එහෙම ගැටලුවක් නැහැ නේ. සිග්නල් ප්‍රශ්නයක් ඇත්තේ. හරි ඔයාලට බය වෙන්න එපා. මම රෙකෝඩින් එක දාලා දෙන්නම්කෝ පස්සේ. අද හෙටයි අදම ඉල්ලන්න එපා ළමයි රෙකෝඩින්. දවසක් දෙකක් යයි. මොකද කාල වේලාවක් යනවා. ඔක අප්ලෝඩ් කරලා දාලා දෙන්න. දැන් මේ ඊයේ රෑ කරපු ක්ලාස් එකේ වීඩියෝ එක උදේ තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් සමහර ළමයි ගහෙන් ගෙඩි වෙනවා සර් වීඩියෝ එක දානවයි. මම නිකන් අතේ තියන් ඉන්නා වගේ වීඩියෝ. සර් වීඩියෝ එක එවනවා දැන් එවන්න සර්. එහෙම කියන්න එපා. හරිද? එහෙම එවන්න බෑ. මේක මෙගාබයිට් 500ක් විතර තියෙනවා. මේක YouTube දාලා YouTube එකට අප්ලෝඩ් කරලා WhatsApp දාන්න බෑනේ තමයි වීඩියෝ එක. ප්‍රමාණය වැඩි නිසා. ඉතින් පැය එකමාරක් දෙකක් විතර යනවා ඔක අප්ලෝඩ් වෙන්න. ඊට පස්සේ ඔයාලගේ පන්ති විතරක් නෙවෙයි අනිත් පන්තිත් තියෙනවා. මට තව වැඩක් තියෙනවා. ඉතින් ওই ටිකත් කරනකොට පොඩි වෙලාවක් යනවා. මැසේජ් කරා. දැන් ඊයේ රෑ ඉඳලා එක්කෙනෙක් මැසේජ් එකක් එවනවා මේ 7 වසරේ ළමයි. දිගටම එවනවා සර් වීඩියෝ එක එවන්නේ නැද්ද? මම බැරි මතන දැම්ම මම ක්ලාස් එකක කියලා. පොරට එන ආදිස් ඉතින් කරන්න දෙයක් නැහැ. තව චුට්ටකින් තමයි යවන්න වෙන්නේ. ඔයාලට උනත් වීඩියෝ එක ඕනනම් කලින් කියලා තියන්න. මේ එතකොට දෙන්න පුළුවන්. සමහර ළමයි උදේ නැගිටලා අද පොඩ්ඩක් රෙකෝඩින් එක බලලා නෝට් එක ලියා ගන්න ඕනේ කියලා සර්ට මැසේජ් එකක් දානවා. සර් රෙකෝඩින් එක එවනවයි. එහෙම එවන්න බෑ. මරි ඊට පස්සේ මාත් එක්ක සිද්ධවද නැහැ සර් රෙකෝඩින් එක දුන්නේ නැහැ. ඒක නිසා මේ හැමෝම ඒ ගැන අවබෝධයක් ඇතිව මැසේජ් එකක් දාන්න. සර් අපිට රෙකෝඩ් එක දෙන්න පුළුවන් නේද? එහෙනම් සර් පුළුවන් වෙලාවක එවන්න. අන්න එහෙම කියලා දාන්න. හරි අචින්ත? අපි ලියාගමු මේ ප්‍රශ්නය. ලියන්න. ඔබ කැමති ඔයාලා කැමති විදියකට මේක දෙන්නේ. ඔබ කැමති මහා කෝණී ත්‍රිකෝණයක් අඳින්න. 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 එය ABC ලෙස නම් කරන්න. එය ABC ලෙස නම් කරන්න. ABC ත්‍රිකෝණේ කෝණ තුන නම් කරන්නේ අපි. එය ABC ලෙස නම් කරන්න. හරිද? ඒක ABC ලෙස නම් කරන්න තියෙන්නේ. ඊළඟට දැන් ඔයාලා මතක තියාගන්න සාමාන්‍ය ත්‍රිකෝණයක් නම් කරනකොට දරුවනේ මේ නම් කරන්නේ උඩ ඉඳලා A B C ඔන්න සිස්ටම් එක නම් කරා නම් හරි. මෙහෙම නම් කරන්න A B C කියලා ඉහළ ශීර්ෂයේ ඉඳලා නම් කරන්න. ඊළඟ ප්‍රශ්නය. A ශීර්ෂයේ සිට BC පාදයට BC පාදයට ලම්බයක් නිර්මාණය කරන්න. ශීර්ෂයේ සිට BC පාදයට ලම්බයක් නිර්මාණය කරන්න. ළමයි මම පොඩි සංශෝධනයක් කරනවා. මම ඔයාලට කිව්වේ ඔබ කැමති මහා කෝණී ත්‍රිකෝණයක් අඳින්නනේ. ඒ මහා කපලා ඒක කපලෙටෙන්ට දාගන්න. ඔබ කැමති සුළු
කියලා දාගන්න. සුළු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. එතකොට වැඩි ලස්සනයි. මහා කෝණීයකටත් පුළුවන් අඳින්න. මම දැන් මේ වගේ මේකක් දෙන්නම් ඔයාලටත් පහසුයි වැඩිත් ලස්සනයි. ඔබ කැමති සුළු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න A ශීර්ෂයේ සිට B සිට ලම්බයක් අඳින්න. ඊළඟ එක B ශීර්ෂයේ සිට ඒකේ දෙවැනි කොටස රෝම ඉලක්කාංක 2 B ශීර්ෂයේ සිට AC ට ලම්බයක් නිර්මාණය කරන්න. B ශීර්ෂයේ සිට AC ට ලම්බයක් නිර්මාණය කරන්න. ඊළඟ එක අන්තිම එක C ශීර්ෂයේ සිට AB ට ලම්බයක් නිර්මාණය කරන්න. C ශීර්ෂයේ සිට AB ට ලම්බයක් නිර්මාණය කරන්න. right එච්චරයි ළමයි. හැබැයි ඔයගොල්ලෝ කඳිනකොට ටිකක් ලොකු ත්‍රිකෝණයක් කඳින්න ළමයි. පොතේ පොඩි පොතක නම් පිටු භාගයක් විතර ලොකු උණක් කමන්නේ. භාගයකට වඩා චුට්ටක් ලොකු උණක් පොඩි උණාට කමන්නේ. හැබැයි හිඤ්ඤක් විතර ඒව නෙවෙයි ලොකු ත්‍රිකෝණයක් ඇඳගන්න. හරි පටන් ගමු. ඔන්න ඔය විදියට සුළු කෝණී ත්‍රිකෝණයක් අඳින්න ඕන. ABC. හරි අඳින්න ගමුකෝ ළමයි. පුතේ පසිඳු ඉන්නවද පන්තියේ? පසිඳු ඉන්නවද? පන්තියට ලොග් වෙන්න බෑ කියලා තියෙනවා. හරි. මේක ඇඳලා තියෙන්නේ ඉක්මනට කියන්න. කවුරුත් හරි. ඔන්න මම එකක් කියලා දෙනවා අහගන්න. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? පළවෙනියට මොකද්ද කියන්නේ? ඉක්මනට කියන්න. මොකද්ද මුලින්ම අහන්නේ පුතේ? A ශීර්ෂයේ සිට BC ලම්බයක් නිර්මාණය කරන්න. මෙන්න මේ A ශීර්ෂයේ ඉඳලා මේ BC ට ලම්බයක් අඳින්නලු. ඔන්න ලකිටි අහගන්න මොකද්ද කරන්න කියලා. හරිද? A ශීර්ෂයේ ඉඳලා ඔන්න බලා ගන්න කරන දේ. මම A ශීර්ෂයට තියෙනවා කව කට්ටේ තුඩ. ඔන්න ඔහොම. මේක හැබැයි ප්‍රවේශමෙන් අඳින්න ඕගොල්ලෝ රටේ නැති වන්දි මේක අඳින්න ගියාම. A ශීර්ෂයට කව කට්ටුවේ තුඩ තියලා ඒක දික් කරන්න. දික් කරලා අහගෙන ඉන්න අඳින්න එපා. මෙන්න මේ BC රේඛාව ළමයි තැන් දෙකකින් කපන්න ඕන. හැබැයි ඔයාලා කැපෙන විදියට අඳින්න ඕන. ලොකු දුර ගන්න එපා නැත්නම් කැපෙන එකක් නෑ. ආන්නේ. තැන් දෙකකින් කපන්න. මම නැවත කියනවා. A ශීර්ෂයේ ඉඳලා අඳින්න නම් A ශීර්ෂයේ ඉඳලා අඳින්නේ BC ටනේ. A ශීර්ෂයේ ඉඳලා BC මෙහෙම තැන් දෙකකින් කපන්න. හැබැයි ඔයාලා මහා දුරවල් ගන්න එපා. එතකොට මෙහෙම ගත්තොත් කැපෙන එකක් නෑ. හොඳේ මෙන්න මෙහෙයයි. හරි නේද? අපිට කැපෙන විදියට දුර බැලන්ස් කරගන්න. සමහර අය දුර කොට උනත් කැපෙන්නේ නැහැ. දුර අඩු උනත් කැපෙන්නේ නැහැ. දුර වැඩි උනත් කැපෙන්නේ නැහැ. කැපෙන විදියට දුර හදාගන්න තැන් දෙකකින් කැපෙන විදියට. එක තැනකින් නෙවෙයි. හරිද? ඒ ලක්ෂයට කව කටුවේ තුඩ තියලා
මෙන්න මෙහෙම තැන් දෙකකින් කැපෙන ඡාපයක් ගැහුවා. දැන් ඊළඟට කරන්නේ ළමයි ඔය ඡාපය මගින් BC තැන් දෙකකදී කැපුණනේ මෙහෙම. අන්නේ කැපිච්ච තැන් දෙකට අපි කව කටුවේ තුඩ තියනවා. ඔයාලට මතක ඇති මේක කරා. මෙන්න මෙතෙන්ට කව කටුවේ තුඩ තියලා දුර පොඩ්ඩක් හදා ගන්න. අඩු කරගත්තත් කමන්නේ කලින්ට වඩා හදාගෙන ඉවර වෙලා දැන් මෙන්න මෙහෙම පල්ලෙහායි ඡාපයක් ගන්න. ඔන්නම ඡාපයක් ගන්න. ඊළඟට මේ කැපිච්ච තැනට කව කටුවේ තුඩ තියලා මේ ඡාපේ කපන්න. දැන් සර් අඳිනකොට මේක කැපුන්නේ නැහැ නේ. ඒක නිසා ළමයි මොකද කරන්නේ? මේක නැවත සැරයක් මෙහෙම අඳිනවා. ආන්නේ කැපෙනකම්. හරිද? මෙහෙම එකයි මෙතන තියලා මෙහෙම එකයි. රයිට්. දැන් ඔන්න ඔය කැපිච්ච තැනයි ඒ ලක්ෂයයි යා කරන්න. මෙන්න මෙහෙම. right. දැන් හරියට මේක ලම්බයි. ඔන්න ඒ ලක්ෂයේ ඉඳලා BC ට ලම්බයක් යනවා. මේක තේරුණාද හැමෝටම? ඔව් සර්. ශෙනාල් හරිද මේ ටික? හරි සර්. මිනුල ඉන්නවද? මිනුල මං උදේ නම් දැක්කා. ඉන්නවා. මිනුල හරිද මේ ටික? හරි. නවිදු ඉවරද මේක? ඉක්මනට කියන්න. ඉවරයි සර්. හරි. ඔය විදියටම B ලක්ෂයට කව කටුවේ තුඩ තියලා B වල ඉඳලා AC ට ලම්බයක් අඳින්න ඕන. මම දැන් ඔයාලට දෙනවා B ඉඳලා AC ට ලම්බයක් අඳින්න. බලන්න අඳින්න පටන් ගන්න. B ඉඳලා AC ට ලම්බයක් අඳින්න පටන් ගන්න. හරිද? B ඉඳලා කොහොමද ලම්බයක් අඳින්නේ? B ඉඳලා B ලක්ෂයට කව කටුවේ තුඩ තියුවා. අර විදියටම පුතේ B ලක්ෂයට කව කටුවේ තුඩ තියුවා. අර විදියටම AC කපන්න තැන් දෙකකින් කැපෙන විදියට කපන්නේ. දුර වැඩි කරලා කපන්නත් එපා, අඩු කරලා කපන්නත් එපා. කැපෙන විදියට කපන්න. මේන්න මෙහෙම. ඔන්නෝම කපන්න. කොහොම හරි තැන් දෙකකින් කැපෙන්න තමයි ඕන. මහා දුරවල් අරන් සර් අපි ලොකුවටම කපනවායි කියලා මෙහෙම කපන්න එපා. කැපෙන්නේ නැහැ එතකොට. වැඩක් නැහැනේ. කොහොම හරි තැන් දෙකකින් රේඛාවක් කැපෙන්න ඕන. ඔයාලට මොනවා හරි ඕක ඇඳගෙන යද්දි ගැටලු මතුවෙනවා නම් සර්ගෙන් අහන්න. වහාම උපදෙස් පිළිපදින්න. මේ වෙනකොට ඕක ක්‍රමයේ අල්ලගත්තු අය රූප සටහන ඇඳලා ඉවර ඇති. සර් ඒක කැපෙන්නේ නැහැ කොච්චර තිබ්බත්. මම ඕක ත්‍රිකෝණේ අඳින්න කිව්වා ටිකක් ලොකුවට අඳින්න සමපාද මේ සුළු කෝණී ත්‍රිකෝණයක් අඳින්න කියලා. හරිද? තැන් දෙකකින් කැපෙන්නේ නැත්නම් කරන්න වැඩක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ රේඛාව පොඩ්ඩක් එළියට දික් කරගන්න. දික් කරලා මේව දික් කරගන්න. දික් කරලා කපන්න. එතකොට හරි. දැන් කෙනෙක්ට මෙහෙම ඡාපේ කැපෙන්නේ නැත්නම් කරන් තියෙන්නේ මේක පොඩ්ඩක් දික් කරලා මෙහෙම කපා ගන්න එක තමයි ඉතින්. එතකොට ලම්බෙනවා. හැබැයි ඔයාලා මෙතන සුජු කෝණී මුල්ලක් ඇඳලා තියෙන පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඔය ත්‍රිකෝණය අදිද්දි ඔයාලගේ මෙන්න මේ මුල්ල ටිකක් සුජු කෝණී වගේ නම් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ ළමයි. එහෙම වුණොත් අදින්න බෑ ලම්බක. ඇඳලානේ තියෙන්නේ ලම්බක. මට හිතෙන්නේ ඔය පවෙනිගේ ප්‍රශ්නේ මෙන්න මේ කෝණය සුජු කෝණයට කිට්ටු ඇති. සර් සෘජු කෝණී නෙවෙයි. සුජු කෝණයට ටිකක් කිට්ටු ඇති වුණාට.
මෙතන කෝණේ ටිකක් 90ට කිට්ටු ඇති. ඒකයි කැපෙන්නේ නැත්තේ. කල්ලිවරයි සර්. දැන් ඉවරයි. මේක මේ පුළුවන් තරම් සුජු කෝණයට කල් වඩා ඉවරයි. අඩු වෙන්න නම් හරි. හරි සර්. හරිද? තව ගැටලු තියෙන අය අහන්න. පවින්ට මම විසඳුමක් කිව්වා. මේ රේඛාව එළියට දික් කරලා කපන්න. ඒක ගැටලුවක් නැහැ. දැන් මේ කැපිච්ච තැන් දෙකෙන් කව කට්ටේ උඩ තියලා චාප දෙක ගන්න. ඕනෝම. ඔකේ ආ කරගන්න. right ඔන්න ඔහම එනවා ළමයි. මේක ලම්බයි. ඔය විදියටම C ලක්ෂයටත් තව කටුවෙත් උඩ තියලා ළමයි මේ C වල ඉඳලත් ලම්බේ ඇන්දද ඔයගොල්ලෝ? අඳපුවා ඉන්නවද C ලක්ෂයේ ඉඳලත් ඔය විදියට ලම්බයක්? හරි නියමයි. C ලක්ෂයට කව කටුවෙත් උඩ තියලා ඒත් අර විදියටම දුර බැලන්ස් කරගෙන මේක කපන්න තැන් දෙකකින්. දුර බැලන්ස් කරගන්නම වෙනවා ළමයි ඈ. බලන්න මේ මං ඇඳපු එකේ තාප ටිකක් ලොකුවට ඇඳේ කැපෙන්නේ සෑහෙන්න දුරින්. මෙන්න මෙහෙන් කැපෙන්නේ. මෙන්න මෙතන එක කැපෙන තැන. මේක අනිත් කැපෙන තැන. දැන් දුර හදාගෙන තාප දෙකක් ගන්න. ඕනම. දැන් ළමයි මේක යා කරගන්න ඕන. ඕගොල්ලෝ මේක නිවැරදිව ඇන්දනම් මතක තියාගන්න ළමයි. ඔන්න ඔය තුනම යන්න ඕන එකම තැන හරහා. ඒක තමයි මේකේ නියම වැඩේ. ඔය ඇඳපු ලම්බක තුනම යන්න ඕන මෙන්න මෙතන මේක හරහා. මෙතෙන්ට ඕ කියලා දැම්මොත් ඔය තුනම යන්න ඕන එක තැන හරහා. ඕගොල්ලොන්ගේ අඩුපාඩු තියෙන බව හොඳට පේනවා. එකම තැන හරහා යන්නේ නැති වුණොත් බලන්න සර් ඇඳපු එකනේ. අයි දශමයට ඇඳලා තියෙන්නේ ළමයි. තේරුණාද? හරි සර්. එහෙම ගියොත් විතරයි වැඩේ සාර්ථක. එහෙම හරියටම ඒ තුන හරහා නොගියොත් ඔබගේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මේ නිර්මාණයේ ගැටලුවක්. ඕගොල්ලොන්ගේ ගැටලුවක් නෙවෙයි නිර්මාණයේ ගැටලුවක්. එහෙම කියන්න ඔව් ඉතින් ඕගොල්ලොන්ගේ ගැටලුවක් කියන්නත් හොඳ නැහැනේ. ඕගොල්ලොන්ගේ කරන වැඩත් එක්ක ඕගොල්ලොන්ගේ ගැටලුනේ. හරි. සයොමි මේ ටික ඇඳලාද සයොමි තියෙන්නේ? තිමාෂා දේවින්දි ඉවරද? ඔව් සර්. තිමාෂා මගෙන් මේ ඊයේ පෙරේද සර් ප්‍රත්‍යක්ෂ ටියුට් එක දෙන්නේ නැද්ද? මං උදේ දෙනවයි කිව්වනේ නේ. ඇත්තටම හොඳයි. මං ඊට පස්සේ ටක් ගාලා ප්‍රත්‍යක්ෂ ටියුට් එකක් ගණන් ටිකක් හදලා ඕගොල්ලොන්ට දැම්මා. මට උත්තරත් දාලා තිබුණේ එහෙම තමයි වෙන්න ඕන. මේ ගණන් පොඩ්ඩක් සර්ට කියලා හරි ඉල්ලගෙන හරි හදන ළමයිතුත් ඉන්න පන්තියේ. ලක්ෂණයක්. ඉතින් මේ මං හිතනවා මේ ප්‍රත්‍යක්ෂ ගණන් ටික හැමෝම වගේ හදන්න නැති කියලා. මට ගොඩක් අය ඒවලත් තිබුණා හදලා. සර් මාව අයින් කරේ නෑ. මොකද පුතේ? නෑ. තව කවුරු හරි කොළුවෙක් එවලා තිබුණානේ. හරි හරි. මට මතකයි. මේ එයාත් දාලා තිබුණා මට ඔක මේ ප්‍රත්‍යක්ෂ කරලා ඉවර වෙලා. අපිත් එක මේ ළඟදී සම්බන්ධ වෙච්ච කොළුවෙක් නේ. හොඳයි. විමුත් කල්ලේ වල තිබුණානේ විමුත්. මම දැක්ක විමුත් මට කල්ලා ඔකේ වල තිබුණා.
පසිදුත් ඒවල තිබුණනේ. right. ඔයාලත් ඒක කරන්න ප්‍රත්‍යක්ෂ ටියුට් එක කරන්න. ටියුට් එකක් කියන්නේ මම ළමයි ඒවලේ ගණන් ටිකක් හදලා දුන්නේ. එච්චර අමාරු නෑ. හරි. ඊළඟට ළමයි ඔයාලගේ පෙළ පොතේ 60 පිටුව පෙළ ගන්න. 60 පිටුව පෙළ ගන්න. හරිද? ඕකේ 60 පිටුවේ තියෙනවා 14 3 අභ්‍යාසය. හරිද? 14 3 අභ්‍යාසයේ මම මේ කියන ගාන අඳින්න තේරෙම එපා. ඔයාලට පළවෙනි ගාන පුළුවන්. මම උගන්වලා තියෙන්නේ දෙවෙනි ගාන පුළුවන්. තුන්වෙනි ගානත් පුළුවන්. තුන්වෙනි ගාන මෙන්න මේ වගේ එකක්. හතරවෙනි ගානත් පුළුවන්. ඒකත් මේ වගේ එකක්. හරිද? ඒකත් මේ වගේ ටික එක මහා කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. අපි පස්වෙනි ගාන කරමු. සර් ඔයාලා පස්වෙනි ගාන බලලා කියයි සර් අපෝ ඕක මොකද්ද? සුජු කෝණාශ්‍රයන්නේ අපි අඳින්නම්. හරි. එහෙනම් පටන් ගන්න. දිග සෙන්ටිමීටර් 6යි පළල සෙන්ටිමීටර් 4ක් වන සුජු කෝණාශ්‍රයක් අඳින්න. අභ්‍යාසය පළවෙනි ගාන ටික ඒක ගෙදරදී. ඒක දෙන්නම් මම ගෙදරදී කරන් දැන් ඕක කරන්නකො. ප්‍රශ්න ලියා ගන්න ඕනද? ප්‍රශ්නේ ලියා ගන්න ඕක පොඩි ප්‍රශ්නයක්නේ. ඕනනම් ඔය ප්‍රශ්න නැතුව මම වෙන ප්‍රශ්නයක් දෙන්නම්කො. එතකොට ඕකත් ගෙදරදී කරන්න පුළුවන් ලියන්න මේක. දිග සෙන්ටිමීටර් 7ක් හා ලියා ගන්න මේ ප්‍රශ්නේ. දිග සෙන්ටිමීටර් 7ක් හා දිග සෙන්ටිමීටර් 7ක් හා පළල සෙන්ටිමීටර් 5ක් වන පළල සෙන්ටිමීටර් 5ක් වන පළල සෙන්ටිමීටර් 5ක් වන සෘජු කෝණාශ්‍රයක් නිර්මාණය කරන්න. පළල සෙන්ටිමීටර් 5ක් වන සෘජු කෝණාශ්‍රයක් නිර්මාණය කරන්න. පළල සෙන්ටිමීටර් 5ක් වන සෘජු කෝණාශ්‍රයක් නිර්මාණය කරන්න. හරිද ළමයි? මනීෂ ප්‍රමෝද් හරිද පුතා? හරි. දැන් අවස්ථාව දෙනවා සුජු කෝණාශ්‍රයක් අඳින්න ඔන්න ඔය දිගට. හැබැයි මතක තියාගන්න මේක අඳින්න ඕන අඩි රූලයි කව කටුවයි භාවිතා කරලා. නිකන් නම් අඳින්න එපා. කව කටුව ඕනමයි මේ වැඩේට. විවිධ චතුරස්‍රනුත් පුළුවන් අඳින්න. හැබැයි අපි දැන් අඳින්නේ කව කටුවෙන්. පුළුවන් නම් මට මේ අපේ මෙතන ඉන්නව ළමයි 50 ගානක් ක්ලාස් එකේ අපේ එක දරුවෙක් කියන්න කොහොමද මේක අඳින්නේ? අදහසක් දෙන්න. සමාන්තර සරණ සමෝච්ච රේඛා වල තියෙන භූගෝලෙනේ. සමාන්තර රේඛා නෑ ඒ මෝඩ් නෑ. අපි සින්ද කියලා අඳිනවනේ. සමාන්තර රේඛා ඇඳලා නෙවෙයි අඳින්නේ. අඩි රූලෙන් අදින්නයිද? අඩි රූලෙන් අදින්න එපයි කිව්වනේ දැන්. කව කට්ට ඕන. සරල රේඛාවක් ඇඳලා තමයි කොහොම පටන් ගන්න වැඩේ සිතුම්. යන විශ්වගෙන් අහම් බලන්න. විශ්ව මයික් එක ඔන් කරන් හිටියා. විශ්ව කියන්න. අන්ත ලක්ෂයක සිට අන්ත ලක්ෂයක සිට මොකද කරන්න ඕන? මට පැහැදිලි වුණ නැහැ කියපු එක. අන්ත ලක්ෂයක සිට ලම්බ රේඛාව ලම්බක ක්‍රියාවක් ඉන්න ඕනේ විශ්ව. 4 4ක් නෑ එච්චර ඕනේ නෑ. 3යි. 3යි. එකයි. ඔය 4යි තියෙන්නේ. 1යිලු 2යිලු 3යිලු 4යිලු. ලෝචනා හරි 2 හරි 3 හරි. අපි මේ ලෝචනාගෙන් අහමු. ලෝචනා මැසේජ් එකක් දාලා දිනු 2 කියලා ලෝචනා මයික් ඔන් කරලා කියන කොහොමද කරන්නේ? 2ක් අඳින්න සර්. 2ක් අඳින්න ඕන. ඒ කියන්නේ මේ 2ක් අඳින්න ඕනේ කියන්නේ මෙහෙම ඉලක්කමක් අඳින්න ඕන 2ක්. හරියට පැහැදිලි කරලා කියන්න ලෝචනා අපිට ඔහොම කියලා බෑ. නැවත කියන්න. කෙරෙන්න ඕන විදිය කියන්න. හරියට කියන්න. සෙන්ටිමීටර් 7ක් දිග සරල රේඛා ඛණ්ඩයක් ඇඳලා අන්න හරි නියමයි.
ඒකේ අන්තලක්ෂ දෙකෙන් ලම්බ රේඛා දෙකක් අඳිනවා. අන්න අන්ත ලක්ෂ දෙකෙන් ලම්බක දෙකක් අඳිනවා. ඊට පස්සේ ඊට පස්සේ සෙන්ටිමීටර් 5 ලකුණු කරලා දෙපැත්තෙම ලම්බ රේඛා දෙකේ එතනින් සරල රේඛාවක් අඳිනවා. අන්න හරි. දෙපැත්තෙම සෙන්ටිමීටර් 5ක් උසට මැනගෙන ඇඳ රේඛාවක්. ඔයාලට තේරුණාද? ලෝචනා කියපුවේ නැත්තම් මම අයිත් කියන්න ඕනද? කියන්න සර්. තේරුණා. තේරුණා. right. right පටන් ගමු. නෝ තේරුණු අයට මම නැවත කියන්නම්. ඉස්සෙල්ලා අඳින්න සෙන්ටිමීටර් 6ක් දිග රේඛා ඛණ්ඩයක්. හැමෝම මැනලා අඳින්න ඕන. මණි. හතක් සර්. හයක් නෙවෙයි. හතක් මනින්න 7 නම් 7යි 6.9ක් නෙවෙයි 7.1ක් නෙවෙයි. right. මැන්නා සෙන්ටිමීටර් 7ක් දැම්මා A දැම්මා B. මේ දිග සෙන්ටිමීටර් 7යි. හරියටම 7යි. හරියටම මනින්න ඕන. භාගයට බෑ. හරිද? දැන් ඔයාලට මතකද අද ඉගෙනුවා අන්ත ලක්ෂ වලට ලම්බක අඳින්න. මේක අර කැඩීරකින් දික් කරලා මතකද? මතක නැහැ. මතක් වෙන්න ඕන. අන්න එහෙම අන්ත ලක්ෂ දෙකටම ඕගොල්ලෝ ලම්බක දෙකක් අඳින්න. අන්ත ලක්ෂ දෙකටම ලම්බක දෙකක් අඳින්න. හරිය පවින්? මෙන්න මේ A රේඛාව sorry A ලක්ෂයෙන් කැඩීරකින් පොඩ්ඩක් දික් කරගන්න. B වලිනුත් ටිකක් දික් කරගන්න. right. දැන් ලම්බක දෙකක් අඳින්න. හරිද ළමයි? ඉවරයි. ඉවරයි. අමන්දා සත්සරණ ඉවරයිලු. ඒ ලක්ෂයට තව කට්ටේ උඩ තියලා. හරි යටින් ඉවරයිනේ. මෙන්න මේව ගැහුව තාප දෙකක්. එමිත් මේ වැඩේ ඉවර කළාද තියෙන්නේ? ඔව් සර් කරලා ඉවරයි. right. දැන් මෙහෙම කැපුවා. අන්න හරි. ඒක මේ වෙන්දාව ලම්බයක්. ඊට පස්සේ B ලක්ෂයටත් කව කටුවේ උඩ තියලා දෙපැත්තෙන් මෙහෙම තාප දෙකක් ගහනවා. දැන් ඉහලින් මේම යා කරගන්න ඕන. දැන් ඔය දෙකෙන්ම ඉහළට ලම්බක දෙක ඇඳ ගන්න ළමයි. එක ලම්බයක් මෙහෙම එනවා අනිත් ලම්බෙත් මෙහෙම එනවා. හරි නේද ළමයි? right. හරියට ඇඳනම් මේකත් ලම්බයි මේකත් ලම්බයි. ඊළඟට ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ගන්න සෙන්ටිමීටර් 5ක් පළල 5යිනේ. ගන්න අඩි රූලෙන් හරි කව කට්ටට හරි සෙන්ටිමීටර් 5ක් ගන්න. ඒක අඩි රූලට ගත්තත් කමක් නැහැ. කව කට්ටෙන් ගත්තත් කමක් නැහැ. කව කට්ටෙන් ගන්න මෙහෙමයි ළමයි. කව කට්ටෙන් ගන්න මෙහෙමයි. කව කට්ටේ මෙන්න මේ තුඩයි පෑනේ තුඩයි අඩි රූලට අරන් ගිහිල්ලා අඩි රූලේ බිඳුවට කව කට්ටේ තුඩ තියන්න. අඩි රූලේ 5ට පෑනේ තුඩ තියන්න. මේ දෙක අතර සෙන්ටිමීටර් 5ක් හදා ගන්න. හරිද? මේමයි කරන්නේ. මගේ ගාව අඩි රූල නැහැ. මගේ අඩි රූල හොරකම් කරලා ළමයි විවිධ චතුරාර්ය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. බිඳුවට තියන්න. තියලා එතන ඉඳලා ඔක මේ තුඩ තියලා කරන්න ඕනේ. එතන ඉඳලා පැන්සලේ තුඩ හරියටම මේක තද කරගෙන ඇදන් ගිහිල්ලා මෙන්න මෙහෙම ඇදන් ගිහිල්ලා 5ට තියන්න.
ඔන්නම තියා. දැන් ගිහලා මෙහෙම තියාගන්න. අවශ්‍ය ප්‍රමාණය. දැන් කව කට්ට ගන්න අතට. හරිද? අරගෙන ඉවර වෙලා අන්නේ ගත්තු සෙන්ටිමීටර් 5න් මේන්න මේක මෙහෙම කපනවා. ඔය ආවේ සෙන්ටිමීටර් 5. මෙන්න මෙතන 5යි. ඊළඟට මෙතන ඉඳලා ඔය 5 ලකුණු කරගන්න. ඔය එක මේ අනිත් එක. ඔය තියෙන්නේ එක 5ක්. මේ තියෙන්නේ අනිත් 5. නැත්නම් අඩි රූල තියලා මැනලා 5 ගත්තත් කමක් නැහැ ළමයි. දැන් අන්නේ 5න් කපාගත්තු තැන් දෙක අපි යා කරනව ළමයි. මේන්න මෙහෙම. ඔය ආවේ මේකත් සෙන්ටිමීටර් 7යි මේක 5යි මේකත් 5යි සර් මේ උඩ කෑලි දෙක මකන්නද මැකුවත් කමක් නැහැ නැතත් කමක් නැහැ ඔන්න සුදු කෝඩාස්ට් යන්න තේරුණාද ළමයින්ට ඔව් සර්. ඔව් සර්. right ඔව් සර්. සර් අපි මේක මකන්න දන්නේ කැතයි වගේ කැතම නම් මකන්න ඕනෙත් නෑ ළමයි සාමාන්‍ය අපි නිර්මාණයක් කරලා ඉවරලා ඒ නිර්මාණ රේඛා මකන්නේ මැකුවාම බලනවා ටීචර් බලන මූ හොරාට ඇඳලද නිර්මාණ සමහර ළමයි මේ තාපත් මකනවා මේවත් මකනවා ඒවනම් කරන්න එපා ළමයි විභාගෙට ලකුණු නැති වෙයි ඕවා මකන්න එහෙම එපා මෙහෙම සර් හරි කැතයිනේ කෑලි එළියට පැනලා අපි මකනවා කවුරුවත් මකන්න එපා සුජු කෝණාස්සේ ලස්සන වෙන්නේ කියලා එතකොට ලකුණු හම්බෙන්නේ නිර්මාණ රේඛා ඔය තාප තියෙන්න ඕන වැඩේට කරපු බව සාක්ෂි තමයි ඔය තාප හරිනේ කවුරුවත් පොඩ්ඩක් උඩට ගියයි අඬු තියේ ඔය මකන්න එපා දැන් ඔයාලා කියලා දුන්නේ පුතේ ඔය අඳින්න කිව්වේ සුජු කෝණාස්සයක්නේ ඔය විදියටම තමයි සමචතුරස්‍රයක් අඳින්නේ ඒකේ වෙනස තියෙන්නේ සමචතුරස්‍රයෙන් දිග පළල සමානයි හරිනේ right එහෙනම් තව සමචතුරස්‍රයකුත් අඳිමු ලියන්න පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වන 6ක් දාමුකෝ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වන සමචතුරස්‍රයක් නිර්මාණය කරන්න පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වන සමචතුරස්‍රයක් නිර්මාණය කරන්න ඔයගොල්ලෝ අපිට කියන්න පුළුවන් සර් අපි මෙච්චර කාල සමචතුරස්‍රය ඇඳේ ඔහොම නෙවෙයි කියලා. හැබැයි අද අඳින්න ඕන මෙන්න මේ ලම්බක දෙක ඇඳලා. හරි විනාඩි 5ක් දෙන්නම් ඇඳලා දෙන්න. ළමයි ඉවරද? ඉස්සෙල්ලම මෙතන ඉඳලා මෙතෙන්ට 5ක් ඇඳලා මේ රේඛා දෙක කැඩීරකින් දික් කරලා ලම්බක දෙකක් ගහලා ඒ ලම්බක වල දුරත් සෙන්ටිමීටර් 5ක් ගන්න. මොකද 6ද? 6යි නේ ළමයි. 6යි. ඉවරයි සර් ඉවරයි. right. 6ට අඳින්න. ඔයාලා ඇඳලා පස්සේ මාර ලස්සන සමචතුරස්‍රයක් එන්න ඕන.
මේවා ඇද වෙන්න නම් බෑ ළමයි. මෙහෙම තියෙන්න බෑ. සමහර අය නිර්මාණ කරාම සමචතුරස්‍ර නිකන් නේ වහලවල් වලට මුක්කු ගහලා වගේ මෙන්න මෙහෙම තියෙන්නේ. ඕන්නෝම තියෙන සමචතුරස්‍ර. බෙලෝර හස්තේ. හරිද? එහෙම අදින්නේ නැහැ කවුරුවත්. සමහර අයට ලම්බක මෙන්න මේ යන්නේ. කිසි කෙනෙක්ට එහෙම තියෙන්න බෑ පුතේ. ලස්සනට තියෙන්න ඕන නිර්මාණ. හැමෝම ලස්සනට අදින්න ඕන. මොකද ගණිතය තුළ මේ නිර්මාණ පාඩම පිළිවෙලට පැහැදිලිව අපි කරන්න ඕන. රසිදු මේනක ඉවරද? සකල් ඉවරයි. හරි. රසිදු මේනක ඉවරද පුතා? ඉවරයි. වින්දි පහුගිය දවස් ටිකේ මම දැක්කේ නෑනේ. ඒ වින්දි මොකෝ උනේ? හරිද? අමන්දා සයුරංගි ඉවරද? අමන්දා සයුරංගි සද්දයක්වත් නැහනේ. සර් ඉවරයි. බිනුලි තිහාරා ඉවරද? ඉවරයි සර්. හරි. මලීෂා ඉවරද? ඉවරයි සර්. හරි. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ ලස්සනට මේ ගඳලා තියෙනවා ඇති කියලා. බිනුර ඉවරද? ඉවරයි සර්. හරි. මම ඕගොල්ලොන්ට මේ වෙලාවේ සතුටුදායක ආරංචියක් කියන්න යන්නේ. හරිද? මම කියන්නද ළමයි? ආ සර්. ඕගොල්ලෝ හරි සතුටු වෙනවා. හරිද? සමහර දෙන්නේ දුක් වෙන්නත් පුළුවන්, සමහර අය සතුටු වෙන්නත් පුළුවන්. හරිද? මම හිතනවා බහුතරයක් මේකට සතුටු වෙයි කියලා. හරිද? අද පන්තිය ළමයි මම මෙතනින් අවසන් කරනවා. 7:00ට ඉවර කරනවා. හරි නේද? මේ ඔයාලා ගෙදරදී කරන්න 14 දැන් අපි කරේ 3 අභ්‍යාසය 14 3 අභ්‍යාසය ගෙදරදී කරන්න. හරිද? ඒ මොකෝසාරි ඉවර කරන්නේ? දෙව්මිනී දැන් මම දැන් තමයි දැක්කේ දෙව්මිනී හිටිය කියලා. 14 3 අභ්‍යාසය ගෙදරදී කරන්න. මම ළමයි අදට පන්ති ඔතනින් අවසන් කරනවා. තව එක දවසකට මේකේ වැඩ ඉතුරු වෙලා තියෙනවා. මොකද අද මොකක්ද පන්තියේ මේ වෙලාවට ඉවර කරන්නේ? මොකද පුතේ? මේ වෙලාවට පන්ති ඉවර කරන්නේ මොකද? 8ටනේ දාලා තියෙන ගෲප් එකට. ඔව් අද ඉවර කරනවා. හදිසි අත්‍යවශ්‍ය හේතුවක් නිසා දැන් පන්ති ඉවර කරන්න වෙලා තියෙනවා. ඉතින් මම දැන් පන්ති ඉවර කරනවා. ඔයාලට කිව්වේ නෑ මම 7:00ට ඉවර කරන්න තමයි හිටියේ. හරි නේද? ලබන සතියේ පන්තිය තියෙන්නේ ළමයි සුපුරුදු වෙලාවට